Prevention of crime by a magistrate. Criminal proceeding එකේ තවත් වැදගත් area එකක් තමයි අපි අද කතා කරන්න යන්නේ. Criminal law is not solely about the detection of offenders and convicting and sentencing of them, but it is also about prevention of crime. Now, when it comes to the criminal law and the criminal procedure, the first thing which comes into your mind is arresting the offenders and punishing them for their wrongdoing. ක්‍රිමිනල් ලෝ කියනකොට ක්‍රිමිනල් ප්‍රොසීඩර් කියපු ගමන් අපි ඔලුවට එන කාරණාව තමයි යම් කිසි පුද්ගලයෙක් වැරද්දක් කරොත් එහෙම මර්ඩර් එකක් කරොත් එහෙම එවැනි අවස්ථාවකදී ඔහුව ඇරෙස්ට් කරලා ඔහුව පනිෂ් කරන එක. අන්න ඒ කියන කාරණාව තමයි ක්‍රිමිනල් ලෝ වල මූලික අරමුණ කියන එක. ඒ කියන්නේ ඔෆෙන්ස් එකක් වුණාම ඒකට අදාළ දඩුවම දෙනවා කියන කාරණාව තමයි අපි ක්‍රිමිනල් ලෝ එකේදී අපිට එන අයිඩියා එක. නමුත් ක්‍රිමිනල් ලෝ එක එතනට විතරක් සීමා වෙන්නේ නැහැ. ඔෆෙන්ස් එකක් වුණාම දඩුවම් කරනවා වගේම ඔෆෙන්ස් එකක් නොවෙන්න ඒ ඔෆෙන්ස් එක ප්‍රිවෙන්ට් කරන්න ක්‍රයිම් එක ප්‍රිවෙන්ට් කරන්න අවශ්‍ය ප්‍රොසීඩියර්ස් උත් දක්වලා තියෙනවා මේ ක්‍රිමිනල් ප්‍රොසීඩර් කෝඩ් ඔෆ් ක්‍රිමිනල් ප්‍රොසීඩර් ඇක්ට් එකේ පාර්ට් 4 එකේ යටතේ ප්‍රිවෙන්ෂන් ඔෆ් ක්‍රයිම් ගැන තමයි සඳහන් වෙන්නේ. එතකොට ප්‍රිවෙන්ෂන් ඔෆ් ක්‍රයිම් ගැන සඳහන් කරනකොට මෙතනදී සෙක්ෂන් 80 ඉඳලා සෙක්ෂන් 94 දක්වා තමයි වැදගත් වෙන්නේ. එතනින් සෙක්ෂන් 80 81 82 83 මෙන්න මේ කියන සෙක්ෂන්ස් යම් කිසි පුද්ගලෙක් ඒක වැදගත් වෙනවා. මම ඒ කාරණාව අපි වෙනම කතා කරන්නම්. ඒ sections කතා කරන්නේ it speaks about the security for keeping peace and for good behavior. යම් කිසි පුද්ගලෙක් වැරද්දක් කරන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඔහු වැරද්දක් නොකර ඉන්න අවශ්‍ය කරන guarantee එකක් security එකක් තබා ගැනීමක් තමයි මේ 80 81 82 83 කතා කරන්නේ. අපි මේක in detail කතා කරමු. එතකොට ඔයාලට තේරෙයි මොකද්ද මේ prevention of crime කියන්නේ කියලා. right. Section 80 කියනවා enter into a bond to keep peace. Now it says whenever any person is convicted of an offense, right? He is convicted of an offense that involves either breach of peace or criminal intimidation or being a member of unlawful assembly. The court before which that person is convicted can require him to enter into a bond when passing sentence on him for a sum proportionate to his means with or without securities for keeping the peace. This period will not exceed 2 years if the sentence or order was made by magistrate court and not exceeding 3 years if the sentence was ordered by high court. දැන් මොකද්ද මේ කියන්නේ? දැන් මොකද්ද මේ බොන්ඩ් එකකට එන්ටර් වෙනවා කියලා කියන්නේ? යම් කිසි පුද්ගලයෙක් යම් වරදක් සම්බන්ධයෙන් කන්වික්ට් වුණොත් එහෙම එවැනි අවස්ථාවකදී කෝට් එකට හිතනවා නම් මේ අදාළ පුද්ගලයා කන්වික්ට් වුණාට පස්සේ මේ සෙන්ටෙන්ස් එක පාස් කරන වෙලාවේදී දඩුවම ප්‍රකාශ කරන වෙලාවේදී අපි කියමුකෝ ෆයින් එකක් කරලා කියලා. මේ ෆයින් එක ඉම්පෝස් කරන වෙලාවේ ඒ ෆයින් එකත් එක්කම කෝට් එකට පුළුවන් මෙයාව බොන්ඩ් එකකට අත්සන් කරව ගන්න. මේක කෝට් එකට තමයි ඩිස්ක්‍රිෂන් එක තියෙන්නේ when passing sentence on him for a proportionate to his means. ඊට පස්සේ එයාගේ වරදේ ස්වභාවයට අනුව පීස් එකක් බ්‍රීච් වෙන්න පුළුවන් කොච්චරක් මට්ටමකද ඒක ඒ ආකාරයට කෝට් එකට ඩිසයිඩ් කරලා ඒකට ප්‍රොපෝෂනේට් amount එකකට බොන්ඩ් එකක් අත්සන් කරන්න පුළුවන්. එතනදී අප කරුව ඇතුව හෝ නැතුව with or without securities sureties with or without sureties for keeping the peace. කෝට් එකට තමයි මෙතනදී ඩිස්ක්‍රිෂන් එක තියෙන්නේ. මැජිස්ට්‍රේට් තමයි ඩිස්ක්‍රිෂන් එක තියෙන්නේ. යම්කිසි පුද්ගලයෙක් අපරාධයක් කරා නම් ඒ අපරාධයෙන් පස්සේ හිතෙනවා නම් මේ මිනිස්සයා කියලා තව මොන හරි කරන්න පුළුවන් වැරද්දක් කියලා ඒ වැරද්ද ප්‍රිවෙන්ට් කිරීමේ අරමුණින් දැන් මේ බොන්ඩ් එක අත්සන් කරන්නේ බොන්ඩ් එක දෙන්නේ කරපු වැරද්දට නෙමෙයි මේ වැරද්දෙන් පස්සේ ඔහු තවත් වැරදි කරන්න යනවා නම් ඒ වැරදි වළක්වන්න තමයි මේ බොන්ඩ් එක අත්සන් කරන්නේ. එතකොට මේ කන්වික්ෂන් එක කරන්නේ මැජිස්ට්‍රේට් කෝට් එකෙන් නම් මැජිස්ට්‍රේට් කෝට් එකට පුළුවන් මේ විදිහට බොන්ඩ් එකක් අත්සන් කරන්න not exceeding 2 years. මොකද අපි කලින් කතා කරා මැජිස්ට්‍රේට් කෝට් එකට උපරිම පනිෂ්මන්ට් එකක් දෙන්නත් පුළුවන් අවුරුදු 2යි. ඒ ආකාරයටම ඒ බේසිස් එක මතම MC එකෙන් මේ විදිහට බොන්ඩ් එකක් අත්සන් කරගන්න පුළුවන් උපරිම අවුරුදු 2ක කාලයකට විතරයි. නමුත් හයි කෝට් එකෙන් නම් මෙන්න මේ කන්වික්ෂන් එක දෙන්නේ හයි කෝට් එකට පුළුවන් අවුරුදු 3කට දක්වා 3ක් දක්වා එහෙම නැත්නම් 3කට අඩු කාලයක් දක්වා මේ වගේ ෂූරිටි එකකට එහෙම නැත්නම් බොන්ඩ් එකකට ඒකේ නම ඇතුළත් කරන්න. right? Now furthermore it says if the conviction is set aside in appeal or otherwise bond so executed shall become void. දැන් මේ conviction එක අපි කියමුකෝ high court එකෙන් දුන්නා මේක court of appeal එකට ගියාම
කෝට් ඔෆ් අපීල් එකේදී මේ ජජ්මන්ට් එක සෙට් aside කරනවා. ඒ කියන්නේ මොහු වැරදිකාරය විදිහට සඳහන් කරලා දැන් එයාව නිදහස් කරනවා. එවැනි අවස්ථාවකදී මේ බොන්ඩ් එක මේ එළඹිච්ච බොන්ඩ් එක void වෙනවා කියලා කියනවා. ඒකේ වළංගුභාවයක් නැති වෙනවා කියලා කියනවා. ඔන්න ඔය කියන කාරණා තමයි section 80ට මතක තියාගන්න තියෙන්නේ. section 81 කියනවා when magistrate receives information. දැන් මේවා වෙනස්කම් බලන්න ඕනේ right? කලින් එකේදී conviction එකකදී දැන් කියන්නේ magistrate කෙනෙක්ට යම් තොරතුරක් ලැබුණොත් any person is likely to commit breach of peace. යම් පුද්ගලයෙක් ආරාධිනවා කියලා දැන් මොන හරි තොරතුරක් ලැබෙනවා පොලිසියට හරි පොලිසිය මැජිස්ට්‍රේට් කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ පුද්ගලයා මේ වගේ දෙයක් කරන්න ලෑස්ති වෙනවා. Any person is likely to commit a breach of peace or to do a wrongful act that may probably occasion a breach of peace within the jurisdiction or that there is within such limits a person who is likely to commit a breach of peace outside such area of jurisdiction. Right? එවැනි අවස්ථාවකදී දැන් මෙතන අවස්ථා තුනක් දාලා තියෙනවා. එකක් පළවෙනි කාරණා මැජිස්ට්‍රේට් තොරතුරු ලැබෙන්න ඕනේ මෙන්න මේ කාරණා තුන යටතේ. එකක් කියනවා ඒ අදාළ යම් පුද්ගලයෙක් පීස් එක බ්‍රීච් වෙන ආකාරයට අපි කියමුකෝ unlawful assembly එකක් කියලා. unlawful assembly එකක් කරන්න කට්ටියව රැස් කරනවා. අන්න ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇති වෙනවා. එහෙමත් නැත්නම් ඒ ජූරිස්ඩික්ෂන් එක ඇතුලේ ඒ අධිකරණ බල සීමාව තුළදී යම් කිසි කටයුත්තක් කරන්න හදනවලු මහජන සාමය කඩ වෙන ආකාරයට breach of peace ඇති වෙන විදිහට යම් කටයුත්තක් කරන්න හදන wrongful act එකක්. එවැනි අවස්ථාවකදී මැජිස්ට්‍රේට් බලය තියෙනවා මොකද්ද කියලා අපි කියනවා. එවැනි අවස්ථාවක්. ඒ වගේම අනිත් අවස්ථාව තමයි මේ කටයුත්ත කරන්න හදන දැන් මේ කොළඹ තමයි අධිකරණය මේ කටයුත්ත කරන්න හදන කළුතර අධිකරණ සීමාව. එහෙමත් නැත්නම් කළුතර තමයි දැන් මේගොල්ලෝ මේ unlawful assembly කරන්න හදන්නේ. එවැනි අවස්ථාවකදී මේ මිනිස්සු මේ කටයුත්ත කරන්නේ කොළඹදී නම් within such limits a person is likely to commit a breach. ඒ ප්‍රදේශයේ ඉඳලා outside jurisdiction එක කටයුත්තක් කරන්න හදනවා නම් එවැනි දෙයක් සම්බන්ධයෙන් වුණා magistrate may require such person. මෙතන වැදගත් වෙන වචනේ මේ කියපු ගමන් කෝට් එකට දීලා තියෙනවා discretion එක. Magistrate may require such person to show cause why he should not be ordered to execute a bond with or without surety. Magistrate require කරනවා මට හේතු දක්වන්න ඇයි ඔයාව මම මෙන්න මෙහෙම බොන්ඩ් එකකට ඇතුළත් කරන්නේ නැති වෙන්නේ එහෙමත් නැත්නම් ඇතුළත් කරන ඕඩර් එකක් නොදී ඉන්න මට මොකක් හරි හොඳ කාරණාවක් කියන්න. එහෙමත් නැත්නම් එයාගේ පැත්තේ කාරණාව අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ගැන ආරංචිලා තිනවා ඇයි මෙහෙම දෙයක් වෙන්නේ ඔයාගේ පැත්තෙන් කාරණාව කියන්න කියලා. එවැනි අවස්ථාවේදී for keeping peace for such period not exceeding 2 years. ඒතකොට මෙතනදී show cause පෙන්නනකොට ඒක මැජිස්ට්‍රේට් පිළිගන්නට බැරි වුණා නම් එවැනි අවස්ථාවකදී බොන්ඩ් එකක් ඕඩර් කරන්න පුළුවන් with or without sureties. ඕක තමයි section 81 කියන්නේ. ඒතකොට 81 වෙනස තේරෙනවා. 80 ඇවිල්ලා conviction එකක් වුණ කෙනෙක්ට 81 කියන්නේ තොරතුරක් ලැබුණොත් මැජිස්ට්‍රේට් කෙනෙක්ට එයාට තියෙන බලය සම්බන්ධයෙන්. section 82ට එනවා දැන්. section 82 කියනවා states that wherever magistrate receives information any person is taking precautions to conceal his presence within the local limits of the jurisdiction of the court of such magistrate. court එකට තොරතුරක් ලැබෙනවා යම් කිසි පුද්ගලයෙක් ඒ නිවසේ රැඳී ඉන්නවයි කියලා එහෙමත් නැත්නම් ඔහුගේ presence එක conceal කරනවා. And that there is reason to believe that such person is taking such precautions with a view of committing an offence. දැන් පොලිසියට තොරතුරක් ලැබෙනවා එක්තරා නිවසක කට්ටියක් පුද්ගලයෝ කට්ටියක් ඉන්නවා මේ අමුත්තු වගේක් ඇවිල්ලා ඉන්නවා කලින් හිටියේ නැති ළඟපාත ගෙවල් වල කට්ටිය අහනකොට අර කවුද ඉන්නේ කියලා කවුරුත් නැහැ ඒ ආදී විදිහට ඒ පුද්ගලෙක් ඉන්න බව හොඳටම පෙනුණා නමුත් ඔහුගේ ප්‍රසන්ස් එක කන්සීල් කරනවා එවැනි අවස්ථාවකදී මේ වටේ පිටේ ඉන්න අයටත් සැකයි නම් මේ අදාළ පුද්ගලයා මොකක් කර ඔෆෙන්ස් එකක් කරන්න හදන්නේ එහෙමත් නැත්නම් හැමතිස්සෙම මොන හරි එක්ස්පෙරිමන්ට් කරනවා සද්දබද්ද ඇහෙනවා එවැනි අවස්ථාවකදී පොලිසිය මේ ගැන දැනුවත් වුණොත් පොලිසිය මැජිස්ට්‍රේට්ට දැනුවත් කරාම මැජිස්ට්‍රේට්ට පුළුවන් කියනවා මෙන්න මේ වගේ අවස්ථාවකදී යම් පුද්ගලයෙක් තමාගේ පිනී සිටීම ප්‍රසන්ස් එක කන්සීල් කරනවා නම් ඒ කන්සීල් කරන්නේ යම් කිසි ඔෆෙන්ස් එකක් කමිට් කිරීම සම්බන්ධයෙන් කියනක සම්බන්ධයෙන් රීසන්ස් යට තියෙනවා නම් එවැනි අවස්ථාවකදී මැජිස්ට්‍රේට්ට පුළුවන් කලින් වගේම to show cause ඒ අදාළ පාර්ශවයේ
කරුණු අහනවා why he should not be ordered to execute a bond. එයාගෙන උත්තර කලින් වගේම එයාගෙන් අහනවා ඇයි මං බොන්ඩ් එකකට එළඹෙන්න සඳහා ඕඩර් එකක් කරන්න නැතුව ඉන්නේ. එයාගෙන් show cause අහනවා. For his good behavior for such period not exceeding 2 years. මේ හැමතැනම මට පේන වෙති 80 81 82 හැමතැනදීම මැජිස්ට්‍රේට් බලයේ තියෙන අවුරුදු දෙකක් දක්වා විතරයි මේ විදිහට බොන්ඩ් එකකට එළඹෙන්න. නමුත් මේ sections applicable වෙන්නේ විවිධ අවස්ථාවලදී 80 conviction වලට 81 අපි කතා කරේ ඒ අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් කමිට් කරන්න breach of peace කරන කාර්යයක් කරන්න හදනවා කියන එක 82 දී conceal his presence. ඒතකොට මේ වැදගත් වචන තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ. Section 83 කියනවා Magistrate may require a person who is within the local limits of the jurisdiction. එයාගේ අධිකරණ බල සීමාව තුළ ඉන්න පුද්ගලෙක් සම්බන්ධයෙන් and who have habitually commits. දැන් ගමේ හැම වෙලෙම මොකක් හරි අපරාධයක් කරන habitual offender කෙනෙක් නම් habitual house breaker කෙනෙක් නම් එවැනි පුද්ගලයෙක් ඒ අදාළ අධිකරණ බල සීමාව තුළ ඉන්නවා නම් මේ මිනිස්සයා ඉස්සරහටත් මේ වගේම වැරදි කරන්න පුළුවන් කමක් තියෙනවා කියන එක සම්බන්ධයෙන් හේතු තිබුණොත් එහෙම එවැනි අවස්ථාවකදී මැජිස්ට්‍රේට්ට පුළුවන් අර කලින් වගේම රික්වයර් කරන්න යාගෙන් to show cause why he should not order to execute a bond with sureties. ඒ අදාළ පුද්ගලයාගෙන හේතු අහන්න පුළුවන් ඔයාගේ හොඳ behavior එක සම්බන්ධයෙන් good behavior එක සම්බන්ධයෙන් මම බොන්ඩ් එකක් අත්සන් කරගන්න නැති වෙන්නේ හේතු මට දක්වන්න. ඔයාට සාධාරණ හේතු තියෙනවා නම් බොන්ඩ් එකක් අත්සන් කරන්න ඕනේ නැහැ. නමුත් මැජිස්ට්‍රේට් හිතනවා නම් මෙතන සාධාරණ හේතුවක් නැහැ කියලා show cause එක ප්‍රමාණවත් නැත්නම් එවැනි අවස්ථාවකදී පුළුවන් good behavior එක සම්බන්ධයෙන් bond එකක් with sureties enter කරන්න. right. එතකොට magistrate acting under section 81 82 and 83 require any person to show cause and person not present in court magistrate shall issue summons requiring him to appear in court as per section 84. දැන් මේ කියන පුද්ගලයන්ට show cause පෙන්වන්න කිව්වට පස්සේ ඒගොල්ලෝ අධිකරණයට ආවේ නැත්නම් එවැනි අවස්ථාවකදී මැජිස්ට්‍රේට් බලය තියෙනවා to issue summons issue කරන්න පුළුවන් යාලව කෝට් එකේ අපීල් කරන්න කියලා. person in custody not present. දැන් සමහර වෙලාවට මේ conviction එකක් නම් ඒ conviction එකේ ඉන්න පුද්ගලයා police custody එකේ එහෙමත් නැත්නම් remand එකේ නම් ඉන්නේ. එවැනි අවස්ථාවකදී magistrate may issue warrant directing the officer in whose custody he is to bring that person before court. ඒ අදාළ පුද්ගලයා කස්ටඩි එකේ තියන් ඉන්න ඔෆිසර්ට වොරන්ට් එකක් නිකුත් කරනවා මේ කෙනාව උසාවියට ඉදිරිපත් කරන්න මෙන්න මේ කියන බොන්ඩ් එක සම්බන්ධයෙන් බොන්ඩ් එකට එන්ටර් වෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් න්යායයෙන් හේතු විමසන්න කියලා. right. දැන් අපි යනවා section 85ට. section 85 කියනවා it requires every summons and warrant issued under section 84 to contain a brief statement of a substance of the information on which such summons or warrant is issued. right. අර මං කලින් කියපු කාරණාවමයි. brief statement එකක් තියෙනවානේ මෙන්න මේ කියන කාරණාව සම්බන්ධයෙන් අර issue කරන summons හරි warrant එකේ මේ හේතුව ඇයි මේ කියන කාරණාව සඳහන් වෙන්න ඕනේ. වීරසිංහ vs පීටර් කියන කේස් එකේදී කියනවා a man was required into bond for keeping the peace after a situation that occurred in a plantation. plantation එකක සිදුවෙච්ච යම් සිදුවීමක් නිසා එහදාල පුද්ගලයාව require කරනවා bond එකකට එළඹන්න කියලා for keeping peace. This was done on the evidence presented by the superintendent of the state. එතකොට මේ කියන කාරණාව සම්බන්ධයෙන් බොන්ඩ් එකකට එළඹෙන්නේ ස්ටේට් එකේ සුපරින්ටෙන්ඩන්ට් විසින් දෙනු ලබන සාක්ෂියක් පදනම් කරගෙන. However, he did not witness the incident. දැන් මෙයා කියනවා මේ ප්ලාන්ටේෂන් එකේ යම් ප්‍රශ්නයක් ඇති වුණා. මේ ප්‍රශ්නයක් ඇති වුණා කියන සුපරින්ටෙන්ඩන්ට් ගේ එවිඩන්ස් එක මත බේස් වෙලා ඒ අදාළ පුද්ගලයාට එන්ටර් කරනවා බොන්ඩ් එකකට එළඹෙන්න කියලා. නමුත් මේ සුපරින්ටෙන්ඩන්ට් මේක විට්නස් කරන්නේ නැහැ. එයා නෙමෙයි දැකලා තියෙන්නේ. එයාටත් වෙන කෙනෙක් කියලා කියලා තියෙන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වුණා. ඔන්න ඔය විදිහට hearsay evidence එකක් නම් direct evidence එකක් නෙමෙයි නම් එවැනි අවස්ථාවකදී බොන්ඩ් එකකට එළඹෙන්න බෑ කියලා කියනවා. බොන්ඩ් එකකට එන්ටර් කරන්න නම් අනිවාර්යයෙන් මෙතන direct evidence තියෙන්න ඕනේ කියලා වීරසිංහ vs පීටර් කියන කේස් එකේදී කියනවා. right. අපි තවත් වැදගත් කේස් කීපයක් බලමු. අබේවර්ධන vs ෆර්නැන්ඩෝ කේස් එකේ කියනවා breach of peace would be an act where a person or property is subject to a violent act that would result in destruction, loss or damage. It has to be an act against the law and insufficient the act against morals. Then breach of peace සම්බන්ධයෙන් කෙනෙක් බොන්ඩ් එකකට එන්ටර් කරන්න නම්
ඒ අදාළ පුද්ගලයා නීතියට එරෙහිව යන වැරද්දක් කරන්න ඕනේ. මෝරල්ස් වලට මෝරලි වැරදි දෙයක් කරා කියලා ඒ අදාළ පුද්ගලයාට බොන්ඩ් එකකට ලැබෙන්න බැහැයි කියලා අබේවර්තන vs ෆර්නෑන්ඩ් එකේදී කියනවා. Langren vs නිලම කේස් එකේදී කියනවා individual who was born ill will towards the members of the organizing committee of the Perahera influenced the Kapuas to stay away from their official duties for the event. Now in here also, that influencing those persons to stay away from their official duties is not an act against the law, it is an act against morals, right? So in such instances that amount to an act against morals, act committed not against the law, so did not amount to an offense under this chapter, so that particular persons cannot be entered to or require them to enter into a bond, right? So the thing that need to be taken to your mind is, when it comes to this entering a bond with or without sureties is based on the act against the law, not with regarding to act against morals. So you may know about the difference between law and moral. There's a difference. We are learning it for the first year or the preliminary of the law college. So even though certain acts are immoral, that might not be unlawful or illegal with regarding to the laws in the country. Immoral වෙන දේවල්, moral නැති වෙන ක්‍රියා හැම එකක්ම unlawful ක්‍රියා බවට පත් වෙන්නේ නැහැ. ඒ අදාළ ක්‍රියාව රටේ නීති යටතේ වරදක් කරලා නැත්තම්. right? ඉතින් ඔන්න ඔය කියන කාරණා තමයි වැදගත් වෙන්නේ. breach of peace සම්බන්ධයෙන් බොන්ඩ් එකකට ඇති කරන්න නම්, crime එක prevent කිරීම සම්බන්ධයෙන් බොන්ඩ් එකකට ඇති කරන්න නම්, එවැනි අවස්ථාවකදී හැමතිස්සෙම මේ ක්‍රියාව නීතියට එරෙහිව වෙච්ච ක්‍රියාවක් වෙන්න ඕනේ, morality එකට එරෙහිව වෙච්ච ක්‍රියාවක් කියන එක වැදගත් කාරණාවක් නෙමෙයි. Now, before commencing an inquiry when a person is brought before magistrate, Section 86 subsection 4 empowers the magistrate to order such person to execute a bond for keeping the peace or for maintaining good behavior pending termination of inquiry. Then inquiry එක පටන් ගන්න කලින්, before commencing inquiry, කෝට් එකට පුළුවන්කමක් තියෙනවා කියලා කියනවා ඒ අදාළ පුද්ගලයාට බොන්ඩ් එකක් එක්සිකියුට් කරන්න. pending the termination of inquiry. inquiry එක ඉවර වෙනකම් මේ මිනිහයාට සමර් ඉන්ක්වයරි එකක් කරන non summary ඉන්ක්වයරි එකක් වගේ දෙයක් කාරණාවකදී ඒ ඉන්ක්වයරි තියෙන කාලය තුළදී බොන්ඩ් එකකට ලැබෙන්නේ කියලා කෝට් එකට බලය තියෙනවා section 86 inquiry එක ඉවරුනාම prove that person not necessary to enter into a bond. Magistrate shall make an entry on the record to that effect. Such person will be discharged of the bond. If that person is in custody only for the purpose of inquiry, he shall be released. දැන් ඉන්ක්වයරි එක තියෙන අතර වාරයේදී එයාට කිව්වා බොන්ඩ් එකක් එක්සිකියුට් කරන්න කියලා. ඉන්ක්වයරි එකෙන් පස්සේ හොයාගන්නවා මේ මිනිහයාගේ වැරද්දක් නැහැ කියලා. එවැනි අවස්ථාවකදී necessary නැත්තම්, එහෙම නැත්නම් වැරද්දක් නැත්තම් හරි වැරද්දක් තියෙනවා මේක සම්බන්ධයෙන් ට්‍රයිල් එක යන්න ඕනේ, නමුත් මෙයාට බොන්ඩ් එකක් තියාගෙන යන්න අවශ්‍ය නැහැ කියලා හරි හේතු තිබ්බොත් එවැනි අවස්ථාවකදී මැජිස්ට්‍රේට් ඒ පිළිබඳව කරුණු දක්වලා ඒ බොන්ඩ් එකෙන් ඒ අදාළ පුද්ගලයාව ඩිස්චාර්ජ් කරනවා. right? ඔන්න ඔය ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් එකත් මතක තියාගන්න ඕනේ. දැන් අපි යනවා වැදගත් මේ ඒරියා එකක් වෙන prevention of crime යටතේ කතා කරන unlawful assembly සම්බන්ධයෙන්. මේ unlawful assembly ඒරියා එක ඉතාමත් වැදගත්. එක්සෑම් එකේදී අපි සමහරට ටෙස්ට් නොවුනත් සාමාන්‍ය එදිනදා ජීවිතයේදී ලංකාව තුළ unlawful assembly එක සම්බන්ධයෙන් නීති ඉතාමත් වැදගත්. නීති ශිෂ්‍යයන් විදිහට ඔයාලා ඒ පිළිබඳව දැනුවත් භාවයක් තියෙන එක ඉතාමත් වැදගත්. කෙනෙක් ඔයාලගෙන ඇහුවොත් හරි නීතිමය කරුණ කියා ගැනීමට ඔයාට හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. unlawful assembly සම්බන්ධයෙන් ඒ unlawful assembly එකක් disperse කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන section එක වෙන්නේ section 95. section 95 subsection 1 සඳහන් කරනවා any magistrate or police officer not below the rank of inspector of police. මැජිස්ට්‍රේට් කෙනෙක් හෝ පොලිස් IP නිලධාරියෙක්ට පහළ නැති, කියන්නේ IP නිලධාරියෙක් හෝ ඊට වඩා ඉහළ රෑන්ක් එකක් තියෙන එවැනි පුද්ගලයෙක්ට පුළුවන්කම තියෙනවා කියනවා කමාන්ඩ් කරන්න. මේ කමාන්ඩ්, ඒතකොට මේ දෙන්නගෙන් කවුරු හරි තමයි ඩිස්ක්‍රිෂන් එක තියෙන්නේ. කමාන්ඩ් කරන්න පුළුවන් කියනවා unlawful assembly එකක් හරි. or any assembly of more than 5. පස් දෙනෙක්ට වැඩි ඕනම assembly එකක් හරි. more persons likely to cause disturbance of public peace. මහජන සාමයට බාධාවක් වෙන ආකාරයේ කටයුත්තක් කරන පුද්ගල කණ්ඩායමක් හරි ඩිස්පර්ස් කිරීම සඳහා
command එකක් නියෝගයක් කිරීමේ බලයක් මැජිස්ට්‍රේට් හෝ IP කෙනෙක්ගෙන් උඩ police officer not below the rank of inspector of police has discretion to make such command to disperse them. Now, once such person has made a command to disperse, it is the duty of the members of assembly to disperse accordingly. යම් කිසි නියෝගයක් කරාම ඒ නියෝගය හරි හෝ වැරදි හෝ වේවා නීතිය සඳහන් කරන්නේ එවැනි නියෝගයක් කරාම උන් විසිරුවා හැරෙන්න ඕනේ උන් disperse වෙන්න ඕනේ ඒ කියනපු විදිහට. Right? Section එකේ කියන්නේ නැහැ if the law is in good faith, if the order has made in good faith, the members of the unlawful assembly has to disperse කියලා. සරලවම කියන්නේ command එකක් කරොත් එවැනි අවස්ථාවකදී ඒ අදාළ members ලා disperse විය යුතුයි. ඒක තමයි law එක. Then subsection 2 says දැන් එවම command එකක් කරාට පස්සේ if they do not disperse එවැනි පුද්ගලයෝ disperse උනේ නැත්නම් or without being so commanded it conduct itself in a manner to show determination not to disperse. එක්ක ඔයාලා ඒ කියපු විදිහට විසිරුවා යන්නේ නැහැ disperse වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් එයාලා කටයුතු කරනවා නම් මේ disperse වෙන්නේ නැති වෙන විදිහටයි කටයුතු කරන්න කියලා. show the determination not to disperse. දැන් කට්ටිය බිම වාඩි වෙනවා නම් ඒ වගේ ක්‍රියාවක් කරනවා නම් විසිරුවන්න කිව්වට පස්සේ ඒ magistrate හරි police officer may proceed to disperse such assembly by the use of such force as reasonably necessary to disperse the assembly. එවැනි අවස්ථාවකදී magistrate හරි police officer හරි මේ නියෝගය කරපු පාර්ශවයට පුළුවන් use of force යම් බලයක් යොදා ගන්න which is reasonably necessary. දැන් එයාලා ඕඩර් එකක් කරා. ඕඩර් එක කරාට පස්සෙත් යන්නේ නැහැ. එහෙම යන්නේ නැති අවස්ථාවකදී අදාළ නිසි බලය reasonably necessary අවශ්‍ය කරන බලය විතර use කිරීමේ හැකියාවක් තියෙනවා කියලා කියනවා section 95 2 යටතේ for the purpose of dispersing the assembly. And in such instance may also require the assistance of any person for arresting and confining person who form part of such assembly in order to disperse the assembly or that they may punish according to the law. දැන් එවැනි අවස්ථාවකදී කියනවා දැන් මේක ප්‍රැක්ටිකලි හිතන්න. දැන් මැජිස්ට්‍රේට් කෙනෙක්ට රීසනබල් ෆෝස් එක අරගන්නවා කියලා මැජිස්ට්‍රේට් මෙතනට ගිහලා මේ කට්ටිය එලවන්න බෑ. ඒ පොලිස් ඔෆිසර්ට ගිහලා එතන එලවන්නත් බෑ. ඔවුන්ට අවශ්‍ය නොකාගේ හරි ඇසිස්ටන්ස් එකක්. එතකොට එවැනි අවස්ථාවකදී ඔවුන්ට රික්වයර් කරන්න පුළුවන් ඇසිස්ටන්ස් එක. හැබැයි armed forces military force එක use කරන්න බෑ. not being a member of armed forces. military forces use කරන්නේ නැතුව හමුදාවේ නිලධාරීන් use කරන්නේ නැතුව වෙනත් පුද්ගලයන්ගේ ඇසිස්ටන්ස් එක අරගෙන මේ assembly එක disperse කිරීමේ අරමුණින් පුද්ගලයන්ව arrest කරන්නත් ඒ වගේම මේ unlawful assembly එකක් යටතේ ඔවුන්ව punish කරන්න ඔවුන්ව arrest කරන්නත් මේ අදාළ පුද්ගලයන්ට බලය ලබා දීලා තියෙනවා 95 2 යටතේ. එහෙනම් unlawful assembly එකකට command කරාන් පස්සේ disperse වෙන්න කියලා එහෙම disperse උනේ නැති වුණොත් එහෙම එවැනි අවස්ථාවකදී නීති ඉදිරියේ punish කිරීමේ අරමුණින් හෝ ඒ assembly එක disperse කිරීමේ අරමුණින් ඒගොල්ලන්ව confine කරන්න. එහෙමත් නැත්නම් arrest කිරීමේ බලයක් මැජිස්ට්‍රේට් සහ ඒ පොලිස් ඔෆිසර්ට ලබා දීලා තියෙනවා. මෙන්න මේ කියන assembly එක disperse කිරීමේ අරමුණින්. right? ඔය කියන කාරණා තමයි section 95 subsection 2කින් කතා කරන්නේ. ඊට පස්සේ section 95 subsection 3න් කියනවා දැන් මෙහෙමත් මේ assembly එක disperse කරන්න බැරි නම් if such assembly cannot be dispersed in that manner and it necessary for the public security. දැන් මෙහෙම කරලත් ඒක disperse වෙන්නේ නැහැ. නමුත් මේක disperse කරන්න වෙනවා මේක නැත්තම් public security එකට threat එකක් වෙනවා නම් එවැනි අවස්ථාවකදී magistrate or any police officer not below the rank of superintendent of police. දැන් මේක SP දක්වා වැඩි වෙනවා superintendent of police. කලින් තිබුණේ IP. එතකොට මේ පුද්ගල දෙගොල්ලන්ගෙන් කාට හරි පුළුවන් cause it to disperse by requiring any commission or non-commissioned officer in command of any personnel of Sri Lanka Army, Navy or Air Force, or in such other words they can use military force to disperse such assembly. Right? Now the person who authorized to do is either magistrate or police officer not below the rank of superintendent of police. Now in such instances also for the purpose of dispersing such assembly they can arrest or confine such person in order to disperse it or for the purpose of punishing them according to the law.
right? So those are the important subsections that you need to remember under section 95. So moving on, under section 96 it says, when the public security is manifestly endangered by such assembly and magistrate, government agent of district, any police officer not below the rank of superintendent of police may cannot be communicated with. දැන් යම්කිසි assembly එකක් නිසා public security එකට ලොකු danger එකක් ඇති වෙලා තියෙනවා, manifestly endangered. එවැනි අවස්ථාවකදී අර 95(3) යටතේ එහෙම නැත්නම් 95 යටතේ බලයේ තියෙන unlawful assembly එක disperse කිරීම සඳහා බලයේ තියෙන ඒ පාර්ශවයක් communicate කරන්න විදිහක් නැත්නම්, එහෙම communicate කරගන්න කාලයක් නැත්නම්, එවැනි අවස්ථාවකදී හමුදා නිලධාරියෙක්ට any commissioned officer in command of Sri Lanka Army, Navy or Air Force may disperse it by military force. මේ public security එක endanger වෙලා තියෙන අවස්ථාවකදී මේගොල්ලන්ව communicate කරගන්න බැරි නම්, එවැනි අවස්ථාවකදී හමුදා නිලධාරියෙක්ට පුළුවන් military force එක use කරන්න මේ ආධාර assembly එක disperse කරන්න. නමුත් වැදගත් කාරණාවක් කියනවා, once it become practicable for him to communicate with the magistrate or the other officers, he shall do so and thereafter obey the instructions of those officers. දැන් මෙයාට communicate කරන්න බැරි වෙච්ච නිසා විතරයි මේ අදාළ පුද්ගලයාට authority එක ලැබුණේ. එතකොට යම් අවස්ථාවකදී practicable වෙන මුල්ම අවස්ථාවේදී ඔහු communicate කරන්න ඕනේ ඒ අදාළ නිලධාරීන්ව. එතකොට එහෙම communicate කරාට පස්සේ ඒ නිලධාරීන් දෙන instruction වලට අපි කියමුකෝ magistrate ඔහු communicate කරා. magistrate කර කියනවා disperse කරන්න ඕනේ නැහැ, ඒගොල්ලන්ට ඔහොම ඉන්න දෙන්න. Now in such instance, he cannot use military force to disperse. එහෙමත් නැත්නම් magistrate කියනවා නෑ ඔක disperse කරන්න, use such military force. එතකොට මේ instructions වලට අනුව උන්ට කටයුතු කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි section 96න් කියන්නේ. 97න් කියනවා මේක immunity ලබා දීලා තියෙනවා. Prosecution shall not be instituted against any magistrate, government agent, public of police officer, personnel of Sri Lankan Army, Navy, Air Force, or any person assisting a police officer in the dispersal of an assembly. එවැනි කිසිම කෙනෙක් සම්බන්ධයෙන් මේ assembly එක disperse කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන කිසිම කෙනෙක්ට එරෙහිව prosecution එකක් නඩු පැවරීමක් කරන්නට බැහැයි කියලා section 97 දාලා තියෙනවා, unless හැබැයි exception එකක් දීලා තියෙනවා with the sanction of AG. AG ට පුළුවන් AG ගේ sanction එක යටතේ මේ නඩු පැවරීමක් කරන්න. And they shall not be liable in civil or criminal proceedings for any act purported to be done under this chapter. එතකොට මේ chapter එක යටතේ උන් කටයුතු කරලා තියෙනවා නම් එවැනි කිසිම අවස්ථාවකදී civil හෝ criminal liability එකකට ඔවුන් liable කරන්න බැහැ කියන 97න් කියනවා. right? ඊට පස්සේ අපිට අවසාන වශයෙන් ඉගෙන ගන්න තියෙන section 98 removal of public nuisance. යම් කිසි අවස්ථාවකදී public nuisance එකක් remove කරන්න කොහොමද කියන එක තමයි section 98 කියන්නේ. මේක ටිකක් එක section එකේ කරුණු ගොඩක් දක්වලා තියෙනවා. මෙතන කියනවා whenever magistrate considers on receiving a report or other information and on taking such evidence as he thinks fit, magistrate කෙනෙක්ට තොරතුරු ලැබුණොත් මෙන්න මේ පහළ කියන කාරණා සම්බන්ධයෙන් එයාට ඕඩර් එකක් කරන්න පුළුවන් කරන ඒ nuisance එක remove කිරීම සම්බන්ධයෙන්. දැන් මොනවද මේ කාරණා? any unlawful obstruction එකක් හරි unlawful nuisance එකක් හරි තියෙනවා නම් ඒක remove කරන්න පුළුවන් කියනවා from any way, harbour, lake, river or channel which is or may be lawfully used by the public or for many public place. දැන් මොකක් හරි unlawful obstruction එකක් තියෙනවා නම් එහෙමත් නැත්නම් nuisance එකක් වෙනවා නම් public place එකකට ඒක remove කිරීම සම්බන්ධයෙන් ඕඩර් එකක් කිරීමේ හැකියාවක් මැජිස්ට්‍රේට්ට තියෙනවා. දැන් උදාහරණයක් විදිහට unlawful assembly එකක් වෙනවා නම් මහජනතාව ගමන් කරන පාරේ way which is used by the public, සාමාන්‍ය මහජනතාව use කරන පාරේ කවුරු හරි nuisance එකක් unlawful obstruction එක පාර ආහාරට වාඩිලා ඉන්නවා. එවැනි අවස්ථාවකදී section 98 යටතේ මැජිස්ට්‍රේට්ට බලය තියෙන ඕඩර් එකක් කරන්න to remove such nuisance or unlawful obstruction. ඒ තියෙන unlawful obstruction එක හරි nuisance එක හරි ඉවත් කිරීම සම්බන්ධයෙන් ඕඩර් එකක් කිරීමේ හැකියාව මැජිස්ට්‍රේට්ට තියෙනවා කියලා 98 ඒ වලින් දක්වනවා. B එකෙන් කියනවා any trade or occupation or keeping of any goods should by reason of its being injurious to the health or physical comfort of the community be suppressed or removed or prohibited.
යම් කිසි කර්මාන්ත ශාලාවක අපි කියන්නකෝ ඔයාලා දැකලා ඇති සමහරලාට නිවුස් වලට කියනවා එක්තරා කර්මාන්ත ශාලාවක් නිසා ගෙවල් වල ඉරිතැරීමක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒ වගේ යම් කිසි ට්‍රේඩ් එකක් කර ඔකියුපේෂන් එකක් නිසා මර්චන්ඩයිස් එකක් නිසා තවත් කෙනෙකුගේ කමියුනිටි එකට එයාලගේ ඉන්ජුරිස් ටු ද හෙල්ත් එයාලගේ සෞඛ්‍යයට හරි එයාලගේ ෆිසිකල් කම්ෆර්ට් එකට හරි බලපෑමක් එනවා නම් ඒක සප්‍රෙස් කරන්න හෝ රිමූව් කරන්න හෝ ප්‍රොහිබිට් කිරීම සම්බන්ධයෙන් ඕඩර් එකක් කිරීමේ හැකියාවක් මැජිස්ට්‍රේට්ට තියෙනවා. C එකෙන් කියනවා construction of any building or disposal of any substance should has been likely to occasion conflagration or explosion be prevented or stopped. යම් කිසි කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා නම් වටේ පිටේ යන මහජනතාවට බාධාවක් වෙන හැඩ එයාලට ත්‍රෙට් එකක් වෙන ආකාරයේ ගොඩනැගිල්ලක් හදනවා කිසිම සේෆ්ටි මෙෂර්ස් පාරේ යන අයට ගන්නේ නැතුව මොනවා හරි දෙයක් කඩාගෙන යටනොත් ඒ ඔක්කොටම ඉන්ජුරිස් වෙන විදියට එවැනි අවස්ථාවකදී ඒ නිව්සන් එකක් ඒක රිමූව් කිරීම සම්බන්ධයෙන් ඕඩර්ස් නිකුත් කරන්න මැජිස්ට්‍රේට්ට මේ යටතේ බලය ලැබෙනවා. ඒ වගේම තමයි යම් කිසි බිල්ඩින් එකක් හරි ගහක් හරි තියෙනවා නම් likely to fall ඉඩ මේ මායිමේ තියෙනවා ගහක් පාර පැත්තට වෙන දැන් වැටෙන්න ඕන්න මෙන්න තියෙන්නේ. දැන් මේ ගහ කපන්නත් බෑ මේ ගහ තියෙන මේ අදාළ මිනිස්සුගේ ගේ ඇතුලේ නිසා. ඉඩම නිසා. එවැනි අවස්ථාවකදී පාරේ යන මිනිස්සෙක්ට මේ ගහින් ත්‍රෙට් එකක් තියෙනවා නම් මේ ගහ කඩන් වැටලා බලපෑමක් ඇති වෙන්න පුළුවන් නම් හානියක් වෙන්න පුළුවන් නම් එවැනි අවස්ථාවකදී කෝට් එකට ඕඩර් එකක් කරන්න පුළුවන් රිමූව් කරන්න හෝ රිපෙයාර් කරන්න හෝ සපෝට් කරන්න මේ ගහ වැටෙන්න තියෙන මොකක් හරි සපෝට් එකක් දෙන්න නැත්නම් මේ ගහ අතු ටිකක් කපලා දාන්න නැත්නම් මේ ගහ කපලා දාන්න සම්බන්ධයෙන් ඕඩර් එකක් කිරීමේ බලයක් තියෙනවා. ඒ වගේම තමයි පොදු ස්ථානයක මොකක් හරි ලිඳක් තියෙනවා කිසිම මේකේ වැටක් ෆෙන්ස් එකක් නැහැ. එතකොට එවැනි අවස්ථාවකදී මේ පබ්ලික් ප්ලේස් එකේ එවැනි දෙයක් තියෙනවා නම් ඒකට වැටක් ගහන්න එහෙමත් නැත්නම් මොකක් හරි බැම්මක් බඳින්න කියලා පබ්ලික් එකට ඩේන්ජර් එකක් ඇති වෙනවා නම් මේ විදිහට ඕපන් ප්ලේස් එකක් තියෙන නිසා එවැනි අවස්ථාවකදී ඩේන්ජර් එක නතර කරන්න ඕඩර් එකක් කිරීමේ බලයක් සෙක්ෂන් 98 යටතේ මැජිස්ට්‍රේට් තියෙන. ඉතින් ඔය කියන කාරණා තමයි පබ්ලික් නිවුස් එක යටතේ අපිට ඉගෙන ගන්න තියෙන. එතකොට ප්‍රිවෙන්ෂන් ඔෆ් ක්‍රයිම් කියන එක සම්බන්ධයෙන් අපි මූලික වශයෙන් අවස්ථා තුනක් කතා කරා. බොන්ඩ් එකකට එළඹෙන අවස්ථාවන් ඊට පස්සේ අන්ලෝෆුල් ඇසෙම්බලි එක සම්බන්ධයෙන් ඒක තමයි වැදගත්ම සහ අවසාන වශයෙන් අපි පබ්ලික් නිවුස් එක ගැන කතා කරා. ඉතින් මොන හරි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් කලින් අවස්ථාවලදී වගේම ඔයාලට පුළුවන් අපේ ස්ටුඩන්ට් කෙයාර් සර්විස් එක හරහා ඒ ගැටලු අපි වෙත යොමු කරන්න.